පවතින විහාර මන්දිරයට පිවිසෙන තැන මේ තමයි දොරටුව. මේ වැඩ ඉන්නේ නාගලවැව සිරි නදී විවේක සේනාසනයේ මොරවක පියනන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හඳුරන්නේ. අපි මේ කතා කරගෙන ආපු කාරණාවත් එක්ක ගත්තාම මේ තියෙන ඓතිහාසික වටිනාකම, මේ භූමියේ තියෙන වැදගත්කම අපිට දකින්නට පුළුවන්. මේ අවට පරිසරය දකිද්දිත් ඒ හැම තැනකදීම අපිට දකින්න තිබුණ කාරණේ තමයි මොනතරම්නම් වටින පරිසරයක්ද මේ තුල සැඟවුණු බොහෝ වටිනාකමක් තියෙනවා කියන කාරණේ. අපේ හැමදෙරු කොයි කාලෙද මේ ස්ථානෙට වැඩම කරන්නේ? මම 96 අවුරුද්දේ තමයි මෙහෙට වැඩම කරේ. කියන්නේ මෙහාට පොඩි කාලේ ඇවිත් ආවේ 96 අවුරුද්දේ. අවුරුදු 9ක් විතර ඇති වෙනකොට. ඊට පස්සේ තමයි මෙහිදී තමයි පැවිද්ද ලැබුවේ මේ විහාර මන්දිරයේ පුරාණයෙන්. කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ ඉදිවුණ විහාර මන්දිරේ නේත්‍රා තියෙන පින්කම 2000 අවුරුද්දේ ජූනි 14 වෙනිදා තමයි පැවතුනේ. ඒ විහාර මන්දිරේ net තියෙන දවසේදී උදෑසන පැවිදි වුණා. නේත්‍රා මංගල්‍ය පැවතුන දවසේ. අපේ හැමතුරට මතක හැටියට ඈත ඉතිහාසයේ අපේ හැමතුරු මේ ස්ථානයට එනකොට තිබුණ පරිසරයද මේ දැන් තියෙන්නේ? කොච්චර දුරට වෙනස් වෙලාද මේ පරිසරය? එදා තිබුණු පරිසරය ගැන මතකයේ මොන වගේද? එදා තිබිච්ච පරිසරය මම 96 අවුරුද්ද වෙනකොට මේ විහාර මන්දිරේ මේ තියුන්නේ නැහැ. මේ ගල්ලෙන නිකන් ගල්ලෙනක් තියුනේ. එතකොට ඉස්සරහා ශාලාවක් තියෙනවා. ඒ ශාලාව තියුනේ නැහැ. ඉතින් මේ කුටි ගෙවල් කීපයක් තියුන්නේ නැහැ. මම ආවට පස්සේ තමයි ඉදිවුනේ. ඒක තමයි ඈත මතකයේ තියෙන. අපි හඳුරු බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ ස්ථානයේ ගොඩනගන්නට, මේ වටිනාකම ජනතාවට ලබා දෙන්නට, වැඳුම් පිදුම් කරන්නට මේ ස්ථානය වඩාත් හොඳින් ගොඩනගමින් පවතිනවා. මේ තමයි අපි මුලින් සඳහන් කර විදියට ඉදිමින් පවතින ධාතු මන්දිරය. අපේ හාමුදුරුවෝ තමයි මේ සංකල්පය හඳුන්වලා දෙන්නේ. අපේ හාමුදුරන්ගේ හිතේ තමයි මේ සංකල්පය හටගන්නේ. කොහොමද මේක පටන් ගනිද්දී තිබුණ අභියෝගය මේ දක්වා ආපු දුර ගැන කතා කරොත් මෙතනට මේ ලස්සනට ආරම්භ කරේ අපිට සම්බෝධි විහාරයේ බෞද්ධ රූපවාහිනිය නාලිකාවේ මේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් අවුරුද්ද පිරීම නිමිති කරන අපිට ධාතුන් වහන්සේලා ආරණ්‍ය සේනාසනයේ ප්‍රදාන කළා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා 2019 මාර්තු 3 වෙනිදා මෙහාට වැඩමුවා. ලොකු පෙරහැරක් තියලා වැඩමුවා. ඒ වැඩමවීමෙන් පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා තමයි මේ ධාතු මන්දිරය ඉදි කරන්නට පටන් ගත්තේ. අපි 2019 අප්‍රේල් පොහොය දවසේ 15ක පොහොය දවසේදී තමයි මේ ආරම්භ කරේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රදානත්වයෙන්. එතකොට අපි අනුරාධපුරයේ ධම්මදස් ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ දවස්වල ඕස්ට්‍රේලියාව වැඩ ඉන්නේ. උන්වහන්සේ තමයි මම උන්වහන්සේට තමයි මතක් කළේ මට ධාතු මන්දිරයක් සකස් කර ගන්නට ඕන. එහි නිර්මාණ කටයුත්ත සිදු කරලා දෙන්නට කියලා. උන්වහන්සේ බොහොම හැකියාවක් තියෙන උන්වහන්සේ නමක්. උන්වහන්සේ මේ ධාතු මන්දිරයේ නිර්මාණය කරලා දුන්නා. ඒ වගේම කැටයන් ටික පවා හදන්නට ඒ ශිල්පීන් මුණගස්වලා ඒ අනුග්‍රහය ලබා දුන්නා. ඉතින් එතනින් පස්සේ තමයි ආරම්භ කරේ. පොයෙන් අප්‍රේල් පොයෙන් පස්සේ 2019 අප්‍රේල් පොයෙන් පස්සේ ආරම්භ වුණා. අද දක්වාම ඉදිරියෙන් පැවතුණා. දැන් මාස 2කට වෙනකම්ම ඉදිකිරීම පැවතුණා. මේ වෙනකොට ඉදිකිරීම නැවතිලා. ඉදිකිරීම නතර වුණා. මොකද ආධාර උපකාර ටිකක් අඩුපාඩු වුණා. ගම් ප්‍රදේශ ටිකක් මේ ගම් ප්‍රදේශේ ඉන්නේ ගොවිතැන්පත් කරන බොහොම ටිකක් අපහසුයෙන් ජීවිතය ගත කරන කොටසක් තමයි ඉන්නේ. දායක පිරිසක් ඉන්නේ අපිට. ඒ නිසා දායකයන්ගෙන් ලැබෙන ආධාරات එක්ක තමයි මේ ගොඩනගා ගත්තේ. ඉතින් ඒ නිසා තමයි මුදල් අඩුපාඩු නිසා තමයි ගැටලුව තියෙන්නේ. අපි ඒ ගැන තමයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. මම පෙරත් සඳහන් කර විදිහට මේ ඓතිහාසික වටිනාකමක් තියෙන මේ භූමිය අපිට අහම්බෙන් මුණ ගැහෙන තැනක්. අපි සීගිරිය බලන්නට යනවා. ලංකාව පුරා විශ්වකර්ම YouTube නාලිකාව නිරන්තරයෙන් සැරිසරනවා. වටිනාකම් සොයාගෙන යනවා. ඒ ගමන් මගේදී අපි අහම්බෙන් දැකපු මේ ස්ථානය තුල තිබුණ වටිනාකම මේ නා උයන දැක්කට පස්සේ මේ තුල තියෙනා වූ මේ අපිට මේ සැඟවුණු ඉතිහාසය ගැන අපිට සොයන්නට සිද්ධ වෙනවා. ඒ
අදහසින් තමයි අපි මේ ස්ථානය ගවේෂණය කරද්දී මේ වටිනාකම අපි දැක්කේ. අපිට පුළුවන් ද අපේ හාමුදුරනේ පොඩ්ඩක් අපිට ඇතුළට ගිහිල්ලා මේ නිර්මාණ දිහා බලමින්ම අපි කතා කරමු. ඒ තරම් වටින කැටයම් ටිකක් මේ තුල තියෙනවා. අපි මේ ඉන්නේ ඉදිකෙරමින් පවතින ධාතු මණ්ඩලය තුල. මේ තුල එක්තරා විදිහක විශේෂත්වයක් මම දකිනවා. පිවිසෙන දොරටුවේ ඉඳලා ඇතුළට එන තැන ඒ වගේම මේ පසුබිම මේ ස්ථානයේ තමයි ධාතු කරඬුව තැන්පත් කරන්නේ. මේ පසුබිමේ තියෙන මේ නිර්මාණ සියල්ලම මේ අලංකාර විදිහට සිතුවම් කරලා තියෙන්නේ තනිකර ලී කැටයකින්. අපේ හැමෝටම මේ විශේෂයක් තියෙනවා වෙනසක් තියෙනවා. ඇයි ලී කැටයම් යොදාගත්තේ? ඒක ගොඩාක් මේ ලංකාව තුල විහාර මන්දිරවල ගොඩාක්ම අඩුයිනේ ලී කැටයම්. සාමාන්‍යයෙන් අපි ගත්තම සිමෙන්තිය වලින් දැන් මේ මාන පරාජින්න ඒ වගේ දේවතාවෝ වුණත් සම්පූර්ණයෙන්ම කැටයම් කරන ඒ වගේම මකර තොරණ පවා මේ නිර්මාණය වෙන්නේ සිමෙන්තියේ කොන්ක්‍රීට් වල තමයි නිර්මාණය වෙන්නේ. ඒ අපිට ඒ නිසා අපි තීරණය කරගත්තා ස්වාමීන් වහන්සේලත් කතා වෙලා මේ ලී කැටයම් වලින් කරමු කියලා ඒක ඉතාමත් වටිනා දර්ශනයක්. මේ අපිට අනුකූලව අපිට බාසුන් නැහැලා දක්ෂ බාසුන් නැහැලා ටිකක් අපිට නුවර ප්‍රදේශයෙන් හම්බ වුණා. ඒත් එක්ක අපි නිර්මාණය අලංකාරව කළා. මේ වගේ නිර්මාණයක් දෙවන්ත නිර්මාණයක් කරද්දී ලොකු වටිනාකමක් එක්ක මේ දේවල් කරද්දී ලොකු මුදලක් වැය වෙන්නත් ඇති. අපේ හඳුරු අකමැති නැත්නම් මේ වෙනකොට මොනතරම් මුදලක් වැයවිලා තියෙනවද මේ කටයුත්තට? මේ වෙනකොට අපිට ඇත්තටම අපි ගිය පොයදා මේ වියදම හැදුවා මේ වෙනකොට ලක්ෂ 22ක් විතර අපිට මේ සම්පූර්ණ මේ නිර්මාණය සඳහා ගිහිලා තියෙනවා. ලක්ෂ 22ක් විතර. දැන් අපිට ඉදිරියේදී තව මේ කටයුතු ටික සිදු කරන්නටත් ලක්ෂ 15 20ක් විතර වගේ ආසන්න වගේ මේ නිර්මාණයේ ඉදිරි ඉස්සරහා මේ නිර්මාණය කරන්න. ඒ වගේම මේ කරඬුවේ ආකෘතිය මොන වගේ දාන්නේ මොනවාරි තියෙනවද? කරඬුව තමයි මේ අපි දැන් මේ ධාතුන් වහන්සේලා වැඩමවීම සඳහා මේ අපි කරඬු වහන්සේ නමක් නිර්මාණය කරගෙන යනවා පිළිමතලාවේ. දක්ෂ ඒ වාසුනේ කෙනෙක්ගේ බාර දීලා තියෙනවා නිර්මාණය කරන්න. ඒකේ රුවන්වැලිසෑයේ ආත්ම කියන්නේ මේ අනුරුව හැටියට තමයි අපි නිර්මාණය කරන්නේ. සතරවරන් දිවුරු පවා ඒ නිර්මාණය වීමෙන් කැටයන් සහිතව තමයි මේ නිර්වාණය සිද්ධ කරන්නේ. ඉතින් ධාතු තැම්පත් කරන්න අපි හිතාගෙන ඉන්නවා උඩ පොතේ තමයි අපි හිතාගෙන ඉන්නේ තැම්පත් කරන්නට. ඒ ටික නිර්මාණය කරන දැන් මේ කරඬුව සඳහා කරඬුවටත් ලක්ෂ 8මාරක් විතර යනවා. කරඬුව නිර්මාණය වෙලා එනකොට අපිට මිලදී වැඩ ටික ඉවර කරගන්නට ඉවර කරලා අපිට මිලදී ගන්නකොට ඉතින් තව අපි කිසිම මුදලක් කරඬුව වෙනුවෙන් මේ ගෙවලා නැහැ. ඉතින් ඒකත් ගන්නට ඕන අපිට ඒකත් දායකත්වයක් අපිට සම්බන්ධ කර ගන්නට ඕන මේ කරඬුව ගැනීම සඳහා. ඉතින් ඉතිරි නිර්මාණය ටික කරන්න දැන් ඉදිරියේ මේ ධාතු ආසනයේ මේ සකස් කරන්නට තියෙනවා. ඉස්සරහා මේ ටික සකස් කරන්නට තියෙනවා. මේ ඒ ටික තමයි ඉදිරියේ බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ ආධාර උපකාර ගොඩක් අඩු මට්ටමක් තියෙන මොකද අපේ හම්බුරුව අපි ආපු වෙලාවේ ප්‍රකාශ කරෙත් මේ ස්ථානයේ තියෙනා වූ මේ වටිනාකමත් එක්ක මේ දේවල් කරගෙන යද්දී සමාජයට මේ පණිවිඩය බොහෝ දුරට යවලා නැහැ. ලැබෙන ආධාර මුදල් වලින් තමයි බොහෝ දුරට මේ දේවල් ටික කරගෙන ඉහිලා තියෙන්නේ. ඉතින් අපිට සිද්ධ වුණා අපි ඇවිල්ලා මේ කතා කරන තැනදී අපිට පුළුවන් අපේ හාමුදුරනේ මේ ස්ථානයේ යම් දෙයක් කරන්නට කියලා කිව්වට පස්සේ තමයි අපි හාමුදුර මේ කටයුත්තට කැමති වෙන්නේ. විශ්වකර්ම YouTube නාලිකාව නරඹන ඔබ අපි දන්නවා නිරන්තරයෙන් මෙවැනි කාරණාවලදී බොහෝසේ අපිට උදව් කරලා තියෙනවා. මෙවැනි කාරණාවලදී මැදිහත් වෙලා තියෙනවා. අපි මේ කාරණාව ඔබට කියන්නේ වෙනදා අපි කරන වැඩසටහන් වලට වැඩිය ටිකක් වෙනස් විදිහට මේක සාසන වෙනුවෙන් කරන මහා මෙහෙවරක් වේවි. අපේ රට වෙනුවෙන් කරන මේ තුල තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ උදව් කරන්නට පුළුවන් නම් ඒක බොහොම වටිනවා. අපි හඳුරන්නේ මේක නිම කරන්නට කාලවකවානුවක් තීරණය කරලා තියනවාද? මෙන්න මේ කාලෙ වෙද්දී මේ වැඩ කටයුතු සියල්ල මගේ අධිෂ්ඨානයක් තියෙනවා. ඉතින් මේ පොසොන් මාසේ වෙනකොට කියන්නේ වෙසක් මාසේ වෙනකොටවත් මේක ඉවර කරලා වෙසක් මාසේ අවසන් වෙනකොටවත් ඉවර කරලා පොසොන් මාසේ හරි දිනයක්
යොදා ගන්නටත් බලාපොරොත්තු වෙනවා. මොකද මම දැන් පොසොන් මාස වෙනකොට මහාන වෙලා අවුරුදු 20ක් වෙනවා මේ ජුනි 14 වෙනිදාට. මේ පින්කම ඒකටත් එක්කම සමගාමීව ගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ පින්කම. ඒතර කරඬුව වැඩම්වීමත් ධාතු ප්‍රදක්ෂණයත් ඒ වගේම දවස් 3ක් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. දවස් 3ක්ම මේ පිරිත් දේශනාවන් දේශනා කරලා ඉස්සරහා ධාතුමන් ඉස්සරහා පිරිත් දේශනාවන් මේ දවස් 3ෙම දේශනා කරලා ඒ වගේම ලොකුවට පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු අපි හැමෝම සැලසුම් කරගෙන යන්නේ මේ දින වකවානු කාල වකවානුත් එක්ක. අපි බොහොම අමාරුවෙන් තමයි මේ අංක පවා ඉල්ලගත්තේ. මොකද මේ දේවල් කරද්දී ලොකු මුදලක් වැය වුණාට ඒ ආධාර මුදල් ලබා ගන්නට අපි එහෙම කියන එක හොඳයිද මහත්යෝ කියන තැනකට ආවා. අපි ලබාගත් විදිහට අපි හඳුන්වන්නේ ලංකා බැංකුව සීගිරිය ලංකා බැංකුව ශාඛාවක් තියෙනවා. ගිණුම් අංකය මම මතක් කරන්නම් 8යි 4යි 2යි 8යි 8යි 3යි 4යි 6. නැවත මතක් කරනවා නම් 84යි 28යි 83යි 46 තමයි ගිණුම් අංකය. සීගිරිය ලංකා බැංකුවේ තමයි මේ ගිණුම් අංකය තියෙන්නේ. අපේ හඳුනගේ දුරකථන අංකය අපි සඳහන් කරනවා 071 60යි 60යි 202. 071යි 6යි 0යි 6යි 0යි 2යි 02 තමයි අපේ හඳුනගේ දුරකථන අංකය. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ සත්කාරය වෙනුවෙන් දායක වෙන්නට මම හිතන්නේ මේක මහඟු පින්කමක් වේවි. වර්තමාන වෙනකොට අපේ රට වෙලාගෙන තියෙන මේ මහා වීතිකාව මේ කොරෝනා වසංගතයේ වෙනි තත්ත්වයන් එක්ක බලනකොට අපිට නැවත අපේ දෙසට හැරී බලන්නට වෙනවා. අපේ කම ගැන අපිට හොයන්නට වෙනවා. අපි මේ කොහෙටද යන්නේ? මේ ලෝකේ නොමේ වෙන විට මහා අගාධයකට වැටෙමින් තියෙනවා. ඒ නිසා අපිට නැවත අපේ දෙස හැරී බලන්නට වෙලා තියෙනවා. ඔබට හොඳ පින්කමක් කරගන්නට තියෙන මාර්ග අවස්ථාවක්. මේ සඳහා දායක වෙන්න කියන යෝජනාව විශ්වකර්මා අපි ඔබට ඉදිරිපත් කරනවා. නාගලවැව සිරි නදී විවේක සේනාසනය අපිට මුණ ගැහෙන්නේ අහඹු ලෙස. ඒ පරිසරය දකිනකොට අපිට දැනුණ වටිනාකම මේ තුල සැඟවිලා තියෙන ප්‍රෞಢ ඉතිහාසය මේ කරුණු කාරණා ගැන කතා කරන්නට අපිට සිද්ධ වෙනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ සේනාසනයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්නට. විහාරහේනේ ධම්මවංශ අපේ නායක ස්වාමින් වහන්සේ තමයි අපිත් එක්ක ඉන්නේ. අපි හඳුරන්නේ අපි මේ පරිසරය දකිද්දී අපිට අදාහ ගන්න බැරි වෙනවා. ඒ තරම් මහා සුන්දර මහා නා උයනක් සහ ගල්ලෙන් බොහෝමයක් මේ අවට පරිසරය දකිනවා. අපි දැකලා නැහැ මීට පෙර කිසිදු මාධ්‍යයක හෝ කිසිදු තැනක අපි සීගිරියට ඕනෑ තරම් ඇවිත් ගිහින් තියෙනවා. හැබැයි මේ ස්ථානය දැකලා නැහැ. ජනයාගෙන් වසන් වෙලා තිබුණා වගේ හැඟීමක් අපිට දැනෙන්නේ. අපේ හැමදෙරු කොයි කාලෙද මේ ස්ථානය සොයාගන්නේ? 81 වර්ෂයේ වස් කාලේ මේ ස්ථානය මේ ලවල කැලයකින් යුක්තව පැවතුනේ. නාගලවැව දිගම්පතා ගම් දෙකේ දායක මහත්වරු මේ කිට්ටුව පිහිටා ඇති ඉන්දිරගල වනසේනාසනයට ගිහින් අපේ මහානායක හඳුරු කියන්නේ සිව්වන වරටපත් වූ මහානායක හඳුරු වැඩි ඉන්නේ ඉන්දිරගල වනසේනාසනයේ. නායක හඳුරන්ට ආරාධනා කළා මේක භාවනායතනයක් වනවාස භික්ෂුන් වහන්සේලා සඳහා භාවනායතනයක් ආරම්භ කිරීමට සුදුසු තැනක් මේක ආරම්භ කරන්නයි කියලා. මහානායක හඳුරන්ගේ ඒ අවවාද අනුශාසනා පරිදි මහානායක හඳුරු සමග 81 වස් කාලේ මේ ස්ථානයේ
වෙත වැඩමවලා අර පල්ලිය පිටපු ගල් ලෙන අපි ඒ අවස්ථාවේ පොල්ලතු වලින් අහුරාගෙන වස් වැසීම ආරම්භ කළා. ඒක තමයි ආරම්භය අවස්ථාව. ආරම්භය. මේ එතෙන් සිට මේ දක්වා කොහොමද මේ ආරණ්‍ය සේනාසනේ ගොඩනගන්නේ අපේ හැමතුරුනේ? ඊට මේ ගමේ ගොදුරු ගම හැටියට පිහිටා තියෙන නාගල වැව ගමේ පවුල් 250ක් පමණ ඒ කාලේ වෙනකොට වාසය කළා. ඒ දායකයන්ගේ සහභාගීත්වයෙන් ස්ථාන වැඩ කටයුතු ආරම්භ කරගෙන ගියා. අපි මේ දකින අපි මේ අවට පරිසරය ගැන අපේ හැමතුරුනේ අපි බලද්දී අපි දැක්කා සීගිරිය සමීපයේම මේ ස්ථානේ පිටලා තියෙන්නේ. පිදුරංගල අපිට පේනවා. වටපිටාව දකිද්දී උනත් ගල මුදුනේ සිට අපි දකිනකොට මේ සම්පූර්ණ මේ වටයක් අපිට දකින්න තියෙනවා. අංශක 360ක්ම අපිට පේනවා. ඒ තුල අපි දැක්කා මතු පිට තියෙනවා ගරාවැටුණු චෛත්‍යයක වැනි කොටසක්. අපේ හැමතුරුෝ මේ ස්ථානයට වැඩම කරනකොට ඒ කොහොමද තිබුණේ? ඔය ආකාරයෙන්ද ගරාවැටලා මේ චෛත්‍ය නටබුන් ස්ථාන දෙකක් මේ ගල උඩ චෛත්‍යයක් මේ බැඳ තැනක් අහු වෙනවා. එහෙම ස්ථාන දෙකක් තියෙනවා. ගල්ලෙන් බැලුවත් අපි දැක්ක කටාරම් කොටලා තිබුණා. ඒ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා නේද අපි? පැරණි කටාරම් කොටන ලද ගල්ලෙන් විසීමට හදාගන්න පුළුවන් ගල්ලෙන් 8ක් පමණ පිහිටා තිබෙනවා ස්ථානෙ. එතකොට මේ ගල් ලෙනක වටිනාකම භාවනා යෝගී භික්ෂුන් වහන්සේ නමකට තමයි මේ ගල්ලෙනි වටිනාකම තියෙන්නේ. මේක දේශගුණ දෙකක් තියෙනවා. රාත්‍රී කාලෙහි වාසය කිරීමේදී ඒ කියන්නේ වැඩි උෂ්ණත්වයක් නැති ඒ වගේ ශරීර සෞම්‍ය හොඳ දේශගුණයක් ලබා දෙනවා ගල්ලෙන තුලින්. දවල්ට ලබා දෙන දේශගුණයට වඩා රැ ලැබෙන දේශගුණය වෙනස්. ඒකෝට භාවනා කරන භික්ෂුවට ඒ ස්වභාව නිර්මාණයෙන් සකස් වී ඇති මේ ගල්ලෙන සමත විපස්සනා භාවනා කරන භික්ෂුන් වහන්සේට ඉතාම ශ්‍රේෂ්ඨ භූමියක්. ඒ ගල්ලෙනේ සිතගෙන භාවනා කිරීමේදී සිත හොඳින් සකස් කර ගැනීමට මේ ගල්ලෙන බොහොම උදව් වෙනවා. වෙනත් සාධන ලද කුටියකට වඩා ස්වභාව නිර්මාණ ගල්ලෙනේ වටිනාකමක් තියෙනවා භාවනා කරන භික්ෂුන්ට. අපි හැමෝටම මේ ගල්ලෙන් පෙර රජ දවස භාවිතා කරන්නට ඇත්තේ මේ කවුරු රහතන් වහන්සේලා වැඩ සිටියේ ස්ථානද මේවා කොහොමද අපේ හැමෝටම මේ ස්ථාන හඳුනාගන්නේ? පුළුවන් සීගිරිය තරම්ම පරණයි. එතකොට සිටිගල හබරන දඹුල්ල මේ පළාතේ පිහිටපු ගල්ලන් භික්ෂුන් වහන්සේලාගේ විසීම සඳහා කටාරම්කටපු ලෙන්ම තමයි හම්බ වෙන්නේ. එතකොට මේ මං හිතන විදිහට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් පස්සේ මේ ගල්ලන් පෙර හිටපු ඒ රජවරු නිර්මාණය කරා කියලා තමයි අපි සදාවතුන් නිර්මාණය කරන්න නැති සම්බුද්ධ ශාසනයේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා සඳහා මේ ස්ථානයේ මොනවා හරි සෙල්ලිපි වගේ පැරණි නටබුන් මොනවා හරි හමු වෙලා තියෙනවා පැරණි කරද්දී චෛත්‍යයට අල්ලන මේ චෛත්‍ය ආරම්භ කිරීමේදී සෞම්‍ය අල්ලන ගැඩොල් විශේෂ හම්බෙලා තියෙනවා. පැරණි ගැඩොල් හම්බෙලා තියෙනවා. ගැඩොල් වර්ග තියෙනවා පැරණි. ඒ වගේ අඩියක් තරම් පළල. අඩි එකමාරක් තරම් දිග ඇති ගැඩොල්ත් මේ භූමියේ කියලා හම්බෙලා තියෙනවා. ලොකු විශාල ගැඩොල් හම්බෙලා තියෙනවා පැරණි ගැඩොල්. ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියන්න ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා අපේ කියන විදිහට. වර්තමානයේ මේ විහාරයේ තත්ත්වය අපේ හාමුදුරුවෝ කොහොමද දකින්නේ? මේ දියුණුව ගැන දකින්නකොට අපේ හාමුදුරුවන්ට දැනෙන සතුට මොනවද? මේක ලවල කැලයක් හැටියට පැවතුනා. ගල්ලෙන් පිහිටා තිබෙනවා. භාවනා කරන භික්ෂුන් වහන්සේලාට ඉතාමත් වටින තැන. ඒ නිසා අපි පැවති
රජයෙන් මේක මේ කැලේ සුරක්ෂිත භාවය ගල්ලන් වල රහෝගත භාවය ආරක්ෂා වෙන පරිදි මේක මේ සුරක්ෂිත කැලයක් හැටියට මේක වෙන් කරලා දෙන්නේ කියලා පිළිලීම් කළා. ඒ අවස්ථාවවලදී යම් කොමසාරිස්තුමා අපේ විමසීමක් කළා ඔබ වහන්සේලාට එච්චර ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ ඇයිද කියලා. ඒ මතක් කළා අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේක පසු ඇති වෙන ජනතාවට මේක අවශ්‍ය වෙනවා. අපිට ඉතින් දන්ශාලා විහාරයේ කුටි ගෙවල් කීපයක් ඇති කර ගැනීමට ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. මේක මතුමත්ෙහි ඇති වෙන මිනිස්සු සදහැවතුන් සඳහා මේක ආරක්ෂා කර තැබීම උතුම්. අනාගතයේ උදෙසා අනාගතයේ උදෙසා මේක ආරක්ෂා කරලා දෙන්න කියලා අපි හඳුන්වනවා කියන්නේ. වර්තමාන විට අපි දකිනවා බොහෝ ඉදිකිරීම් තියෙනවා. මේ තුල තියෙන බොහෝ වටිනාකම් අපි දකිනවා. බුද්ධ මන්දිරයක්, ඒ වගේම ධාතු මන්දිරයක් ඉදිමින් පවතිනවා. මේ කටයුතු වලදී අපි දකිනවා පොඩි හාමුදුරන් වහන්සේලා බොහෝ අපකප වල වැඩ කරනවා. ඔව් ධාතු මන්දිරය මොරවක පියනන්ද හිමි අනුරාධපුරයේ ධම්මදස්සි දෙදෙනා වහන්සේගේ සැලැස්මක් අනුව මේ ධාතු මන්දිරයේ වැඩ ආරම්භ වුණා. මම ඒ පිළිබඳව අනුශාසනා කළා. ඒ දෙනමගේ අදහස් පරිදි මේ ධාතු මන්දිරයේ වැඩ කරගෙන ගියා. ඒ වගේ ඒ සඳහා සදහැවතුන්ගෙන් ආධාර උපකාරات ලැබුණා කරගෙන යද්දී යාන්වියේදී ගම්පෙරළිය වැඩසටහන අනුව මේකේ ධාතු මන්දිරයේ මේ පැතිලි උළු සෙවීම උළු සඳහා අර ඉස්සරහා පිටපු කණු සඳහා ඇස්තිමේන්තු මුදලක් ලැබුණා. නෑ ඒගොල්ලෝ ඇස්තිමේන්තු කරලා ගියා. මේ සඳහා මුදලක් ලබා දෙන්න. අපි දායක සමිතියේ සභාපති ලේකම් බණ්ඩාගාරික අනුශාසක හැටියට මම අවස්ථාන් තබලා තියෙනවා. නමුත් රජයේ පෙරුණාට පස්සේ මුදල් එකක්වත් හම්බුනේ නැහැ. ඒ ආධාර මුදල් හම්බුනේ නැහැ. ඒක වැඩ කරගෙන යද්දී ණයට මුදල් ගත්තා මිනිස්සුන්ගෙන් රජය ගැන විශ්වාස කරලා. ඒක ලැබුණ වහම දෙන්න බලාගෙන. ඒක නිසා මේක යම්කිසි බාධාවක් ඇති වුණා. අපි ඒ ගැන කතා කරමු. මේ බාධාව ගැන, මේ ඇතිවෙච්ච තත්ත්වය ගැන සහ මේ විහාර මන්දිරය ඉදිවෙමින් පවතින්නේ කොහොමද කියන කාරණාව ගැන අපි මොරවක පියනන්ද ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරනවා. අපි තවදුරටත් මේ ස්ථානය ආරක්ෂා කළ යුතු වෙනවා. ඔබට අපි ආරාධනා කරන්නේ මේ ස්ථානය රැක ගන්නට එන්න කියලා. මේ ස්ථානය බලන්න එන්න, මේ තුල තියෙන වටිනාකම තේරුම් ගන්න. අපි දිගටම කතා කරමු මේ ගැන. නාගලවැව සිරි නදී විවේක සේනාසනයේ ඉතිහාසය ගැන කතා කරනකොට ඒ ගැමියන් එක්ක අපිට කතා කරන්නට හිතුන කාරණේ තමයි මේක ඉතිහාසය සොයාගෙන යද්දී බොහෝ වටිනාකම් ගැන අදහසක් වුණට තියෙන්නත් පුළුවන්. අපිට මේ පිටුපසින් පේන පඩිපෙළ පවා දකිද්දී අපිට පේනවා මොනතරම් උඩට මේ කුටි තියෙනවද කියන කාරණය. ඔබ මේ දසුන් දකින්නට ඇති. මේ තුල කතා කරගෙන යනකොට අපි දැක්කා මහා නාවණයක් එහෙම තියෙනවා. අපිත් එක්ක මේ ඉන්නේ නාගලවැව ග්‍රාමයේ ටිකිරා උපාසක මහත්මයා. ඔබතුමාට මතක හැටියට මේ ඉතිහාසය මොන වගේද? ඈතම ඉතිහාසය ඔබතුමාලා මේ ගමේ මේ ප්‍රදේශයට එනකොට මේ ප්‍රදේශය කොහොමද තිබුණේ? මේ මම ඉපදුනේ 1935. මම ඉපදෙන්න ඉස්සෙල්ලා ගමක් තිබ්බා. ඒ ගමේ ඉඳලා තියෙන අපේ අප්පච්චිලා කියාපු හැටියට පවුල් 3යි. MG, AG, KG. මිල්ල ගහ ගෙදර, කෝන් ගහ ගෙදර, අලුත් ගෙදර. ඒ 3 දෙනා හිටියේ. ඒ 3 දෙනාගෙන් කොහොම හරි බෝ වෙලා ඒ ගමේ ඉන්න බෑ කියලා ඒක පාවුල තිබ්බේ. ඒ ගමේ ඉන්න බෑ කියලා ඒක මඩ වෙනවා වැහි කාලට කියලා වැවෙන් එහා දැන් වැව් ඉස්මත්තෙන් එහා හිටියා. ඒකේ තිබ්බේ ගෙවල් 18යි. පවුල් 18යි ඒකේ තිබ්බේ. ඒ පවුල් 18 අපි දැන් මේ අපි ඒ කාලේ අපි කුරහන් හේන් කරවුවේ. අබ හේන් කුරහන් හේන් කරුවේ ඒවා අලියනවා. ඒ කාලේ තුවක්කු තිබ්බේ නැහැ. ලන්තෑරුම තිබ්බෙත් නැහැ. ඒ ඉස්සර අපි මේ පොල් ගස්වල හනවු තියෙන්නේ. ඒ වලින් මෙහෙම ඉරලා බැඳගෙන ඒක තමයි පැලට අරන් යන්නේ. පැලේ තියාගෙන ඉන්නවා මෙච්චර විතර මොර ගහක් පළලා හුලක් බැඳලා අලිය ආපුවාම ඒකට මතුරලා තියාගෙන ඉන්නවා පැලේ එල්ලාගෙන.
අලි ආපුවාම ඒක පත්තු කරලා තමයි අලියා ගාවට යන්නේ ඒක පත්තු කරගෙන. මේ අලිමන්තරය කියලා දන්නවා. මොකටද? අලිමන්ත දන්නවා. ඔව් අලිමන්තරත් දන්නවා. අපේ පැරණෝ ඒවා හොඳටම දැනගෙන හිටියා ඔව් හොඳටම දන්නවා. විශ්වාසයක් ඔව් තියෙනවා. අලිමන්තරත් දන්නවා. එතකොට මේ ප්‍රදේශය ගැන ඔබතුමාගේ මතකය කොහොමද තියෙන්නේ? මේක ඉතින් මෙහෙමයි. අපි මේවත් හේන් වලට කොටවුවා. හේන් වලට කොටලා අපව අපුරලා ගන්නවා. ඉතින් අර ගල්ගේ තමයි අපි පැල. අර ගල්ගේ තමයි පැල් හදන්නේ. අර ගල්ගේ ගිනිමැලයක් ගහ ගන්නවා. ඒකට වෙලා බුදිනවා. එතකොට මේකේ මේ වටිනාකමක් තියෙනවා මෙතන මොකක් හරි විශේෂ ස්ථානයක් කියලා ටිකරව පාස්මාර්කට් දැනලා නැහැ. එහෙම දැනගත්තන් පස්සේ තමයි අර දිගම්පතේ ගමේ 6 දෙනෙකුයි අපි 7-8 දෙනෙකුයි එකතු වෙලා එඬරයාගලට ගිහින් අපි මේ ලොකු හාමුදුරුවෝ එක්ක ඇවිදින් මේ එතකොට ලොකු හාමුදුරුවෝ එතකොට පොඩි හාමුදුරුවෝ මේ දැන් මේ දැන් තමයි ලොකු හාමුදුරුවෝ දැන් අවුරුදු 37ක් විතර වෙනවනේ. ඉතින් උන්වහන්සේ පුදුම දුක් විඳේ. අර ගල්ගේ ලී හිටවලා පොල් අතු වලින් බැඳලා ඒකේ තමයි උන්වහන්සේ හිටියේ. ඒකට තමයි අපි ඉතින් දම්පැන් ගෙනත් දුන්නේ. උන්වහන්සේගේ වීරියෙන් තමයි මේ අරක හැදුවේ. උන්වහන්සේ වඩු වැඩ දන්නවා. මේසෙන් වැඩ දන්නවා. දන්නේ නැති දෙයක් නැහැ. උන්වහන්සේ තමයි ඔය ශාලාව උන්වහන්සේගේ අතින්ම ඔය බැඳලා හරි ගැස්සී. ඊට පස්සේ තමයි අපි මේ විහාරේ හදන්නත් උන්වහන්සේ හරියට මහන්සි වුණා. ගල කඩලා ගින්දර දාලා ගල කඩලා ඇහුවා මේකේ වැඩ පටන් ගන්න සල්ලි නැහැ. මම ඇහුවා කීයක් ඕනද අපේ හැමදෙන කියලා. රුපියල් 4000ක් තියනවා නම් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලා 4000ක් ගෙනත් දීලා තමයි මේක හදන්නේ. මගේ නම තමයි උඩින්ම තියෙන්නේ ටිකිරා. ටිකිරා කියලා නම තියෙන්නේ. ඒ කාලේ හැටියට 10000ක් දුන්නේ මම. අනික කොයි අවුරුද්දේද මේ ටිකිරා උපස මහත්තයා? කාලේ නම් මතක නැහැ. අවුරුදු 20කට 30කට කලින්. නෑ 20 ඉතර නෑ. අවුරුදු 20කට විතර එහෙනම්. ඊට පස්සේ තමයි ওই පොඩි විහාරය හැදුවේ. ඊට පස්සේ දැන් අපේ අයියා මේ අපිට සල්ලි නැති හින්දා මිටිහාල් කියලා පොඩි මුට්ටි තියෙනවා සෙම්බු මුට්ටි. ඒවා ගෙදරවල් ගානෙටම දුන්නා. දැන් ගෑනු දැන් උයන්න හාල් ගන්නවනේ නෑම්බිලියට. හාල් ගත්තම ඒකෙන් මෙහෙම කරලා මිටක් අරගෙන අරක දානවා. ඒකේ නම තමයි මිටිහාල්. මිටිහාල් මුට්ටිය. ඒ ගෙවල් 30 ගණනක් තිබ්බා. ගෙවල් 30ටම ඒව 30ක් දුන්නා. දීලා මාසයකට සැරයක් අයියා ගාවට අරගෙන එන්න ඕන ඒ මුට්ටිය, හාල් මුට්ටිය. ඒ හාල් මුට්ටිය මුට්ටි 30 ගෙනාවන් පස්සේ ඔක්කොම එකට අහක් කරනවා. අහක් කරලා ගමේ කඩේකට දීලා ඒ සල්ලි අරගෙන තමයි මේවා ඔය ටික පොඩි වැඩ මේවා හැම කෙරේ. ඒ විදිහට තමයි ඒ විදිහට තමයි මේක අපේ මේ හාමුදුරුවෝ දානේ නැති දවසට මම දවසක් එනකොට රටකජු වගේක් බදිනවා. ඇයි අපි යන්නේ? නෑ අද දානේ නෑ. රටකජු යට දෙකක් තුනක් කාලා තමයි උන්වහන්සේ මේ අපි මේක මෙච්චර දුරට දියුණු කෙරුවේ. අපි මේ ඉතිහාස කතාව ගම්වැසියෙකුකින් දැනගත්තේ ඒ තරමටම වටින තැනක් හින්දා මේක කොහොමද කියන කාරණේ බොහෝ කරුණු කාරණා එතුමන් සතු තියෙනවා පවසන්නට. අවසාන වශයෙන් ඔබතුමා මොකද්ද කියන්නේ? මේ ගම හැදුනේ අතන තියෙන නා තියෙනවනේ. අපි දැක්කා නා උවිනක් තියෙනවා. ඒක අතින් මේ ගල තියෙනවනේ. අතන තියෙන නේද වැව? නා ගල වැව. ගම හැදුනේ. ඒ ගම මේ හැදුනේ මෙතනින් තමයි මේ ගම හැදිලා තියෙන්නේ මේකේ. ඒතර මේක කොච්චර පරම්පරාවෙන් එන්නද අපිට ඒ නම හදා ගන්න විතර. අපි හාමුදුරුවෝ සඳහන් කර විදිහට නාගල වැව ඒ තරමටම ඓතිහාසිකයි. ඒ නිසාවෙන් තමයි මේ කටයුත්තට අපි මැදිහත් වෙන්නේ. අපි දිගටම මේ කටයුත්තේදී විශ්වකර්ම YouTube නාලිකාව ඔබට වග කියන නාලිකාවක් විදියට මෙවැනි කටයුතු වලදී නිරන්තරයෙන් මැදිහත් වෙන නාලිකාවක් විදියට දිගින් දිගටම මේ වැඩ කටයුත්තත් එක්ක ඉන්නවා. අපි ඔබට ආරාධනා කරන්නේ අපිට පුළුවන් නම් මේ ශක්තියක් වෙන්නට මේ භූමිය තවදුරටත් ගොඩනගා ගන්නට මේ උරුමය ඉදිරියේ අපේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරලා තියන්නට ශක්තියක් වෙන්නට අපිට පුළුවන් නම් අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙමු. අර පල්ලෙහ කුටිය මේ පඩි පෙළ බැඳලා තියෙන කියලා අර අවසාන කුටියට ගියාද? අපි ඒ පැත්ත බලලා තියෙනවා. ඒක මං තනියම හැදුවේ. ලක්ෂ 2ක් විතර කරලා. මම තනියම හදාුවේ ඒකලා දැන් ඒකේ වස් හිටලා තියෙන ස්වාමීන් වහන්සේලා 3 නමක්. ඒක බෑන තමයි මෙතන මේ ගලට එහෙන් ඒක හදලා තියෙන අපේ බෑන.
අපි මේ දසුන් දැක්කා. අපි දැක්කා බොහෝ තැන්වලදී ඒ නාම පුරවල සටහන් ඒ තියෙන්නේ මගේ නම තියෙන්නේ උඩින්ම. ඒතනත් මගේ නම තමයි උඩින්ම දාලා. මේ ගැමියන්ට කතා කරන්න බොහෝ වටිනාකම් තියෙන බොහෝ දේවල් ගොඩක් තියෙනවා. මේ තුල තියෙන ඉතිහාස කතාවල් එතකොට මේ වනයේ සැඟවුණු බොහෝ දේවල් ඇති කතා කරන්නට. මේ පුංචි වෙලාවක් ඇතුලේ තමයි ටිකිරි මහත්මයා අපි මේ කතා කරන්නේ. ඉතින් අපි මේ කතා බහට ඔබතුමන්ව එකතු කරගත්තේ මේ ගමේ ඉන්න වටිනාම පුද්ගලයෙක් නිසාවෙන් ඔබතුමන්ට ගොඩක් ස්තුතියි මේ කාරණාව පැහැදිලි කරාට. ඔබතුමා අනාගතයේදී දවසක නැවත මේ කරුණු කාරණා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමන් එක්ක මුණ ගැහිලා මේ ඉතිහාසයේ තිබුණු දේවල් බොහොමයක් අපි සාකච්ඡා කරමු. එතෙක් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලට ස්තුතියි මේ අපි වගේ මේ දුප්පත් ගමකට ඇවිදින් ඔබතුමාලා අපි වෙනුවෙන් මේ මේවා හොයලා බලලා රටට ප්‍රචාරය කරන්න ඔබතුමාලා මේ ගත්තු එකටත් ඔබතුමාලාටත් බොහොම ස්තුතියි මේ වැඩේ අද මේ විදිහට කරන්න ආවට. අපි හම්බුනේ අවසාන වශයෙන් මොකද කියන්නේ? කියන්නේ ඉතින් මේ සඳහා මේ විශ්වකර්ම නාට්‍යාව බන්නේ සදහවත් කියන එකත් ඉන්නවා. සදහවත්තා ඉන්නවා බොහෝ දුරට අපි දන්නවා දැනුවත්. ඒ නිසා අපිට මේ ආරණ්‍ය සේනාසනයේ බොහෝ මේ පාරක් හරියට බෝඩ් එකක් එහෙම නැහැ. දැනුවත් වීම සඳහා මේ පිටින් එන අයට දැනුවත් වීම සඳහා බෝඩ් එකක් නැහැ. සීගිරියටම ආසන්නව තියෙන්නේ. සීගිරියට ආසන්නව තියෙන ස්ථානයක් වුණාට ලංකා ලෝකෙ පුරා බෞද්ධ ජනතාව දන්නේ නැහැ ස්ථානයක් මේ තැන තියෙනවා කියලා. සීගිරියට ආවට පිදුරංගලට ආවට දන්නේ නැහැ මේ ස්ථානයක් තියෙනවා කියලා. ඉතින් මේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු ඒ වගේම පුරාණ ධාතු මන්දිරයක් තිබිච්ච ඒ වගේ පුරාණ ධාතුන් වහන්සේලා ප්‍රදක්ෂණය කරලා බොහෝ සදහැවතුන් පින් රැස් කරගත්ත උතුම් ස්ථානයක් මේ ආරණ්‍ය සේනාසනය. නාගලවැව සිරිනද විවේක සේනාසනය කියන්නේ. ඒ නිසා මේ සඳහා අපිට මේ ස්ථානය මේ ධාතු මන්දිරය ගොඩනගා ගන්නට ඒ වගේ ස්ථානය තව දියුණු වීමට තව තියෙනවා. චෛත්‍යයක් පවා නැහැ. ඒ වගේම බෝධිගරය නැහැ. ඉතින් ඒ වගේ ඒ කටයුතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ සදහවත් කෙනෙක්. ඒ වගේ මේ අපිට දායකත්වය ලබා දෙන්න කියලා ආරාධනා කරනවා. චෛත්‍යයක් නැහැ කියලා කියනකොට ඔබ දකින්න ඇති අපි පෙන්වන දසුන් වල මේ කල මුදුනට ගියාට පස්සේ ගරා වැටෙන මේ චෛත්‍ය නිදන් හොරුන් විසින් විනාශ කරපු අපේ උරුමයේ අපේකම තේරුම් ගන්න බැරි පිරිසක් මේ සියල්ල විනාශ කරලා දාලා මේ තුල තිබුණු වටිනාකම් බොහොමයක් අරගෙන ගිහිල්ලා ඒ වටිනාකම තමයි අපි මේ නැවත ඔබට ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපි හාමුදුරුවෝ මේ කැප වෙලා ඉන්නේ ඒ වටිනාකම නැවත මේ පොළවේ නිර්මාණය කරන්න. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ කටයුත්තේදී ඔබේ මැදිහත් වීම ඉතාමත් වටිනවා. ඒ නිසාවෙන් මේ සහයෝගය ලබා දෙන්න. මේ සත්කාරයට අපි ඔක්කොම එකතු වෙලා දායක වෙමු. විශ්වකර්ම අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ දවසක නැවත මේ ස්ථානයට එන්නට මේ කටයුතුත් එක්ක අපේ ආම්බුරොත් එක්ක ශක්තියක් වෙමින් මේ කටයුත්තේදී ඉන්නට අපි සමග වෙනවා. හොඳයි. පෙරවල් සරණයි කරවත්. අවසරයි අපේ ආම්බුරෝ.